නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ 30වත් වන දුරස්ත භාවනා වැඩසටහන සඳහා මාතෘකා වශයෙන් තබාගත්තේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ එන ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේදී එදා ඒ ගිරිමානන්ද රහතන් වහන්සේ බොහෝම ඔත්පලව අසාධ්‍ය තත්වයේ පසු වෙනකොට ඒ බව ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩම කළා බුදුරජාන් වහන්සේට සැලකලා සිටිනවා. ඒ වගේම ඉල්ලීමක් කරනවා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේව බැහැ දකින්න වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව බැහැ දකින්න වඩිනවා වෙනුවට ආනන්ද ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාවක් කළා. ඒ ධර්ම කොටාස 10ක් සම්බන්ධයෙන් උගන්වලා ඒ ධර්ම කොටාශයන් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා සජ්ජායනා කරන්නය, දේශනා කරන්නය කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධර්ම දේශනාව අහලා මේ දස සංඥාවන් ශ්‍රවණය කළා. ඒ අනුව හිත යොදන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම කායිකව පවා සුවපත් වෙනවා, සම්පූර්ණයෙන්ම නිරෝගී වෙනවා කියලත් අනාවැකියකුත් පළ කරනවා. ඊට පස්සේ තින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ දස සංඥාවන් ඉගෙනගෙන ඒ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ දස සංඥාවන් දේශනා කරනවා. ඒ අනුව ඒ සංඥාවන් හොඳට තමන්ගේ හිතේ තව කුළු ගන්න හේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දස සංඥාවන් ශ්‍රවණය කරලා අර බුදුරජාණන් වහන්සේ කිව්ව පරිදිම සම්පූර්ණයෙන්ම සෝපත් භාවයටපත් වෙනවා. ඉතින් එතකොට ගිරිමානන්ද සූත්‍රය නිසා එක පැත්තකින් ප්‍රසිද්ධයි අර වගේ රහතන් වහන්සේ කෙනෙක් සුවපත් වූ එක පැත්තකින් ලෙඩ රෝග සනීප කිරීම සඳහා භාවිතා කළ සූත්‍රයක් වශයෙන් ඉතින් බෞද්ධයන් අතර එක පැත්තකින් ප්‍රචලිත වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ ගිරිමානන්ද සූත්‍රය සඳහා පදනම් වෙලා තියෙන්නේ අතිශය වැදගත් විපස්සනා මූලික කර්මස්ථාන කීපයක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒකේ මුලින්ම අපි සාකච්ඡා කළා අනිච්ච සංඥාව, ඊළඟට අනත්ත් සංඥාව, ඊළඟට අසුභ සංඥාව, ඊළඟට ආදීනව සංඥාව, ඊට පස්සේ පහාන සංඥාව, ඊළඟට විරාග සංඥාව, ඊළඟට නිරෝධ සංඥාව, ඊට පස්සේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා මේ ලෝකේ කිසිවක් උපාදාන කරන්නේ නැතුව, අල්ල බදා ගන්න නැතුව, ඊළඟට ඒවා ඇසුරු කරන්න යන්නේ නැතුව, ඇලෙන්න යන්නේ නැතුව, ඒවට බැස ගන්න යන්නේ නැතුව, ඒවා කෙරෙන් තමන්ගේ හිතේ වර්ණ ගැන්වීමක් කරගන්නේ නැතුව ජීවත්ව සිටීම. ඊට පස්සේ සබ්බ සංඛාරයේසු අනිච්චා සංඥා කියලා ඒ සංස්කරණයන් කිසිවක් කැමති වෙන්නේ නැතිව ඒ සංස්කරණයන් හිතින් බැහැර කරමින් ඒවා පිළිකුල් කරමින් වාසය කිරීමක් කියලා මේ විදිහට අපි සංඥා 9ක් මූලික කරගෙන දේශනාවන් පැවැත්තුවා. ඒතර මේ වෙලාවේදී ඒකාතකින් අපිට තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මූලික දැනුමක් ලබලා දෙනවා. මෙන්න මේ බඳු නිවැරදි සංඥාවන් දියුණු කරගන්න කියලා අපිට මඟ පෙන්වීමක් කරනවා. මොකද අපේ හිතේ සාමාන්‍යයෙන් තියෙන්නේ වැරදි සංඥාවන්. විපරීත සංඥාවන් තමයි අපි ගාව තියෙන්නේ. ඒකට සාමාන්‍යයෙන් දහමේ කියන්නේ සංඥා විපල්ලාස කියලා. අනිත්‍ය වූ දේවල් අපි දකින්නේ නිට්ටයයි කියලා. ඒ වගේම දුක් වූ දේවල් අපි දකිනවා සැපයි කියලා. අනාත්ම වූ දේවල් අපි දකිනවා ආත්මයි කියලා. ඒ වගේමයි අසුභ වූ දේවල් අපි දකිනවා සුභයි කියලා. ඉතින් මෙන්න මේ වගේ විපරීත සංඥාවක්, වැරදිච්ච සංඥා රටාවක් තමයි අපි ගාව තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට ඔය රටාවෙන් වෙනත් රටාවකට, නිවැරදි රටාවකට අපේ හිත සකස් කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් මේ සංඥා හරහා, නිවැරදි සංඥා හරහා ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් මේ බඳු බණක් අහන යම්කිසි තැනැත්තෙක් ඊට පස්සේ කල්පනා කරන්න පුළුවන් කොහොමද එහෙමනම් මේ බඳු සංඥා තවදුරටත් මගේ හිතේ දියුණු කරගන්නේ? මේක හුදෙක් සංඥා මට්ටමකින් නතර කරන්නේ නැතුව, හුදෙක් හිතේ මතුපිට අවබෝධයකින් නතර වෙන්නේ නැතුව මේවා බැරිද මන් තුල හොඳට ධාරණය කරගන්න? ඒ වගේම ඒවා ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කරගන්න. ඔන්න ඒ ප්‍රත්‍යක්ෂයක් වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා යෙදෙන ප්‍රධාන කර්මස්ථානයක් තමයි මේ දසවෙනි ධර්ම කොටාසයට ඇතුළත් කරලා තියෙන්නේ ආනාපාන සතිය. ඒතර ආනාපාන සතිය ප්‍රගුණ කිරීම තුළින් අපි කලින් කතා කරපු සංඥා 9
හොඳට තමා තුළ දියුණු කරගන්න පුළුවන්. ඒකේ විශේෂයෙන්ම අසුබ සංඥාව, ආදීනව සංඥාව මේකම මූලික කරගෙන ආනාපාන සතියම මූලික කරගෙන කරනවා කියලා කියන්න අපහසුයි. මොකද අසුබ සංඥාවක් මුළු කය පුරාම අවධානය යොමු කිරීම තුලිනුත් ඒ වගේම ආදීනව සංඥාව කයේ හටගන්නා විවිධ රෝග මූලික කරගෙනත් තමයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නමුත් අනිච්ච සංඥාව, අනත්ත් සංඥාව, ඊළඟට පහාන සංඥාව, විරාග සංඥාව, නිරෝධ සංඥාව, සබ්බ ලෝකේ අනබිරත සංඥාව, සබ්බ සංඛාරේසු අනිච්චා සංඥාව කියන මෙන්න මේ ඒ ප්‍රබල කර්මස්ථාන සියල්ලම මේ ආනාපාන සතිය හරහා සාක්ෂාත් කරගන්න යෝගාචරයේකට හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන භාගතුන් වහන්සේ දේශනා කරන ආනාපාන සතියත් සුවිශේෂයි කියලා කියන්න පුළුවන්. මොකද සාමාන්‍ය කවුරුත් දන්න සමතේ මූලික කරගත්ත ආනාපාන සතියක් නෙමෙයි මෙතෙන්ද දේශනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම විපස්සනාව මූලික කරගත්ත ආනාපාන සතියක් තමයි මෙතෙන්දී ආනාපාන සතිය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ආනාපාන සතිය සම්බන්ධයෙන් පියවර 16ක් බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් මේ පියවර 16ම තවදුරටත් විස්තර විභාග දක්වමින් දේශනා කරපු සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ එන ආනාපාන සති සූත්‍රය. මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මහණෙනි මෙන්න මේ ආනාපාන සතිය දියුණු කිරීම මහත්ඵලයි මහානිසංසයි. බහුලීකృత කිරීම මහත්ඵලයි මහානිසංසයි. දැන් ඒ සූත්‍රයේම තවදුරටත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ෙන්ති. මහන්නේ මේ යම්කිසි කෙනෙක් යම් යෝගාවචරයක් මේ ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් මම මේ දැන් විස්තර කරන ආකාරයට කියලා බුදුරජාණන් වහන්සේ අර පියවර 16 විස්තර කරනවා. මෙන්න මේ ආකාරයට යම්කිසි යෝගාවචරයක් ආනාපාන සතිය දියුණු කරනවා නම් ඒ හරහා සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න ඒ තැනත්තාට පුළුවන්කමක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. එතනින් අතර නොවි චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණති කියලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් දැන් මේ විස්තර කරපු ආකාරයට දියුණු කිරීම තුළින් බොජ්ජංග ධර්ම 7ක් දියුණු කරගන්න අවස්ථාවක් සැලසෙනවා කියලාත් ප්‍රකාශ කරනවා. ඊළඟට සත්ත බොජ්ජංගහා භික්කවේ භාවිතා බහුලී කතා විඥා විමුක්තිං පරිපූර්ණති කියලාත් කියනවා. ඒ කියන්නේ සත්ත බොජ්ජංග ධර්මයන් නිවරදිව තවදුරටත් ප්‍රගුණ කිරීම තුළින් ඒතනත්තාගේ හිතේ ප්‍රඥාව ඒ වගේම සියලු බන්ධනයන්ගෙන් සියලු උපාදානයන්ගෙන් නිදහස් වී ලබන යම් විමුක්ත ස්වභාවයක් චිත්ත චේතෝ විමුක්තියක් පඤ්ඤා විමුක්තියක් ලබන්නත් අවස්ථාව සැලසෙන බව මේ ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒක තමයි මම මේ පින්වුතුන්ට දැන් පෙන්වලා තියෙන මේ රූප සටහනිනුත් දැක්වෙන්නේ. ඒ ආනාපාන සති සූත්‍රය බුදුරජාන් වහන්සේ ඒ දේශනා කරපු ආකාරය තමයි මම මේ විග්‍රහ කරන්න යම් රූප සටහනක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතකොට ආනාපාන සතිය කියන ඒ කර්මස්ථානය පාවිච්චි කළා ඕනනම් කෙනෙකුට එතකොට කායානුපස්සනාව දිනු කරගන්න පුළුවන්. ඒ වගේමයි වේදනානුපස්සනාව දිනු කරන්න පුළුවන්. ඒ වගේම චිත්තානුපස්සනාව දිනු කරන්න පුළුවන්. ධම්මානුපස්සනාව දිනු කරන්න පුළුවන්. ඇත්තටම ගිරිමානන්ද සූත්‍රයේදී මේ කොටස විතරයි මතක් කරලා තියෙන්නේ. පියවර 16 දේශනා කරලා තියෙනවා. එතකොට ඒ අනුව අපිට තේරෙනවා සතිපට්ඨානය හතරම මේ හරහා වඩා ගන්න පුළුවන්. ආනාපාන සති සූත්‍රයේදී ඊළඟ පියවර ටිකත් දේශනා වෙලා තියෙනවා. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා මේ යම් කෙනෙක් ප්‍රගුණ කිරීම හරහා බොජ්ජංග ධර්ම 7 දිනු කරන හැටි. ඊට පස්සේ විඥා විමුක්ති කියන ඒ බලාපොරොත්තු වෙන යම්කිසි අවබෝධයක් ඒ වගේම සිතේ නිදහසක් කෙලසුන්ගෙන් හිත මුදා ගැනීමක් පිළිබඳවත් දේශනා කරලා තියෙනවා. ඊයේ අපි සාකච්ඡා කළා මේ පියවර 16න් පළමු පියවර 8. ඒ කියන්නේ කායානුපස්සනා කොටසේ එන පියවර 4 අපි සාකච්ඡා කළා. කෙනෙක් මුලින්ම තමන්ගේ අවධානය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට යොමු කරගෙන ඉන්නවා. ඊට පස්සේ ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා සියුම්ම බලන්න උත්සාහන්ත වෙනවා. ඒ අනුව යාට ඒ ආස්වාස ප්‍රස්වාස ස්වභාවයන්ගේ තියෙන යම් සියුම් ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඇතැම් වෙලාවට ඒවා දිග වශයෙන් හඳුනා ගන්නවා, ඇතැම් වෙලාවට ඒවා කෙටි වශයෙන් හඳුනා ගන්නවා.
ඉතින් ඒ කියන්නේ දැන් හුදෙක් සතිය දිනු කිරීමම විතරක් නෙමෙයි මෙතන. ඉන් එහා ගිහිල්ලා ඒ අරමුණ පැහැදිලිව හඳුනා ගැනීම. හොඳට අරමුණ ගැන විමසීම. මෙතෙන්දී අතුරත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය දැන් ඔන්න මේ යෝගාවචරය දිනු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සබ්බකාය පටිසංවේදී අසසි සාමිති සික්ඛති කියලා මේ අරමුණ තවදුරටත් සියුම්ම දකින්න යෝගාවචරය උනන්දු කරනවා. කලින් නම් මේක තනි ආස්වාසයක් තනි ප්‍රස්වාසයක් කියලා දැක්කේ. දැන් උනන්දු කරනවා මේ ආස්වාසයේ මුල ස්වභාවය දකින්න, මැද ස්වභාවය දකින්න, අග ස්වභාවය දකින්න. ඊළඟ ප්‍රස්වාසයේ පටන් ගන්න කලින් යම්කිසි කුඩා විරාමයක් තිබුණා නම් ඒකත් තේරුම් ගන්න. ඊට පස්සේ ප්‍රස්වාසයේ මුල ස්වභාවය දකින්න, මැද ස්වභාවය දකින්න, අග ස්වභාවය දකින්න. ඊට පස්සේ ඊළඟ ආස්වාසයේ පටන් ගන්න කලින් තියෙන යම්කිසි හිස් ස්වභාවයක්, විරාමයක් දකින්න. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස මුළු ක්‍රියාවලියම දකින්න යෝගාවචරයේ උනන්දු කරනවා. එතකොට මේ හරහා තවදුරටත් අර අරමුණ දිහා සූක්ෂමව දැකීමේ කුසලතාවය යෝගාවචරයේ හිතේ දියුණු වෙනවා. ඊටත් අමතරව විශේෂයෙන්ම මේ මුල ස්වභාවය දැකීම කියන මේ කුසලතාවය සාමාන්‍යයෙන් අපේ හිතේ ඒ තරම් නැහැ. අපි හරි කැමතියි නිකාන් ඔහෙම අතු පිටින් දැක්කා. එතරින් සතුටු වුණා. අයෝනිසෝ මනසිකාරයෙන්ම අපි ඉතින් ඉන්ද්‍රියන් හරහා සතුටු වෙලා ජීවත් වෙනවා. ඒ බඳු ආකල්පයක්, ඒ බඳු ප්‍රවණතාවයක් තමයි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී ඒ ප්‍රවණතාවය කඩලා ඒ සාමාන්‍ය පුරුද්ද අභිබවා ගිහිල්ලා මේ දෙයක මුල දකින්න, ආරම්භක ස්වභාවය දකින්න අපි උනන්දු කිරීමක් තියෙනවා. ඒක තමයි මේ ආස්වාසයේ මුල දකින්න අපි උත්සාහවත් වෙන්නේ. ඒ හරහා යෝනිසෝ මනසිකාරයක් කෙරෙහි අපේ හිත යොමු වෙනවා. දෙයක් නිකාන් ඔහේ මතු පිටින් දැකලා සෑහීමකටපත් නොවි මේකේ මොකද්ද යථා ස්වභාවය? මේක කොහොමද පටන් අරන් තියෙන්නේ? මේක කොයි විදිහටද මේ දක්වා වර්ධනය වුනේ කියලා පොඩ්ඩක් ඒ ආරම්භක தত্ত্বය දැක ගන්න යම්කිසි උත්සාහයක් දැරීමක්, ඒ සඳහා යම් කුතුහලයක් පහළ කර ගැනීමක් යෝගාචරයේකට එතකොට යෝනිසෝ මනසිකාරයක් සඳහා බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ බඳු දහමක් වඩමින් ඉන්න යෝගාවචරයේක මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ එක්තරා අන්දමක පෙරලියක් අත්දකින්නවා. ඒ තමයි මේ ආස්වාස ප්‍රස්වාසයේ දැන් සමහන් වෙලා යනවා. ඒකේ වෙනස හඳුනා ගන්න බැරි වෙලා යනවා. ඒ තරමට දැන් සූක්ෂම වෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ කියනවා. ඒතර මෙන්න මේ කාරණා හතර කායानुපස්සනාව වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා. ඊට පස්සේ හොඳට මේ හුස්ම රැල්ල සංසිඳිච්ච මට්ටමේදී යෝගාවචරයේ සිහියෙන් කාලය ගත කරනකොට මුකුත් විශේෂයෙන් නොකර කාලය ගත කරනකොට තව තව හිත ඒකාග්‍ර වෙමින් තව තව හිත තැම්පත් වෙමින් සංසිඳෙමින් කය පුරා විවිධාකාර සැප ස්වභාවයන් ප්‍රීති ස්වභාවයන් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ කාරණාව පීතිපටි සංවේදී අසසි සාමිති සික්කති සුඛපටි සංවේදී අසසි සාමිති සික්කති කියන කාරණාවන් හරහා බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඊළඟට චිත්ත සංඛාර පටිසංවේදී අසසි සාමිති සික්කති කියලා මේ කයේ පහළ වෙන්න පුළුවන් විවිධාකාර ඒ වේදනා ස්වභාවයන් ඊටත් අමතරව මේවා සියල්ල සංසිඳුනහම හිතේ පහළ වෙන්න පුළුවන් විවිධාකාර සංඥා ස්වභාවයන් ගැනත් දැනුවත් වෙන්න කියලා මතක් කරනවා. දැන් මෙතෙන්දී සැප වේදනාවක් දැනුණා කියලා ඒක අල්ල බදාගෙන ඒකට ඇල්මක් ඇති කරගෙන ඉන්නවා වෙනුවට ඒ වේදනාව වශයෙන් තේරුම් ගන්න යෝගාවචරයම උනන්දු කරනවා. ඒ වගේමයි හිතේ යම් යම් සංඥා පහළ වුණොත් S2 පියාගෙන හිටියට මොකද යම් යම් විවිධාකාර විචිත්‍ර සංඥාවන් පහළ වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් කය සෑහෙන තැම්පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වේදනාව වුණොත් සමනය වුණොත් ඊට පස්සේ විවිධ සංඥා මතුවෙන්න ඉඩ කඩ තියෙනවා. එතකොටත් ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ ඔස්සේ යන්න එපා. ඒවා හුදෙක් මිරිඟුවක්. ඒ වෙනුවට මේ කයටම මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියම පුළුවන් නම් හිත ගන්න. අරව ඔස්සේ පැටලි යන්න එපා. ඒවට වටනකමක් දෙන්න එපා. පස්සම්භයං චිත්ත සංඛාරං පස්සසිසාමිති සික්ඛති. ආදී වශයෙන් ඒ හිතේ පහළ වෙන විවිධ වේදනා ස්වභාවයන්, කයේ පහළ වෙන විවිධ වේදනා ස්වභාවයන්, ඒ වගේම හිතේ පහළ වෙන විවිධ සංඥා ස්වභාවයන් සියල්ල සමනය කරමින් කාලය ගත කරනවා. දැන් එතකොට අපිට තේරෙනවා දැන් යෝගාවචරයේ සෑහෙන්න කය සමනය වෙච්ච තත්වයක්, විවිධාකාර වේදනාවන් සමනය වෙච්ච තත්වයක් අත්දකින්නවා. ඉතින් මේ කොටස එතකොට කායානුපස්සනාව, වේදනානුපස්සනාව වශයෙන් හඳුන්ලා දීලා තියෙනවා.
ඊට පස්සේ දැන් අද අපිට පිවිසෙන්න පුළුවන් චිත්තානුපස්සනා කොටසට. චිත්තපටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්තපටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ මේ කොටස ආරම්භ කරනවා. දැන් යෝගාවචරයේ හිත දිහා අවධානය යොමු කරනවා. දැන් එතකොට එයා පැමිණි ගමනක් තියෙනවා, වඩපු දහමක් තියෙනවා. ඒ අනුව දිනු කරගත්ත යම් කුසලතාවයක් තියෙනවා. එයාට තේරෙනවා දැන් හිත දිහා බලන්න. එතකොට එයා හිත දිහා බලද්දී, හිත ගැන සතිමත් වෙද්දී ඒ හිතේ පහළ වෙන විවිධ කෙලෙස් වලට අහු වෙන්නේ නැතිව, ඒවට පොහොර දාන්නේ නැතිව, ඒවට පැටලෙන්නේ නැතිව ඉන්න පුළුවන් කමක් දැන් අන්න යෝගාවචරයාගේ හිතේ දියුණු වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයට, මේ චිත්තානුපස්සනා කොටසට පිවිසෙද්දී බුදුරජාණන් වහන්සේ පුංචි අන්තුරැඟවීමක් කළා තියෙනවා. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ප්‍රකාශයක් කළා තියෙනවා. ඒක මේ චිත්තානුපස්සනාවේදී තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම මේ ප්‍රබල සතියක් නැති කෙනෙකුට, එහෙම නැත්නම් බොහොම දුර්වල සතියක් තියෙන කෙනෙකුට, ඒ වගේම සම්පජඤ්ඤයක් නැති කෙනෙකුට මේ ආනාපාන සතියේ මේ කොටස මම අනුදැන වදාරන්නේ නැහැ කියලා සඳහනක් එනවා. ඒ කියන්නේ චිත්තානුපස්සනා කොටසට පිවිසෙන්න නම් එහෙනම් අපේ හිතේ යම්කිසි දියුණු වෙච්ච සම්පජඤ්ඤයක් අපි ගාව තියෙන්න ඕනේ. ඒ වගේමයි සතිමත් භාවයේ සෑහෙන දුරට දියුණුලා තියෙන්න ඕනේ. එහෙමනම් අපිට සාර්ථකව මේ කොටසට පිවිසෙන්න පුළුවන්. මොකද හිතේ පහළ වෙන දේවල් හරීම විචිත්‍රයි, ආකර්ශනීයයි, අපිව පොළඹවන සුළුයි, රවටන සුළුයි. ඒ නිසා හිත දිහා බලන්න ගිහිල්ලා අපි අමාරුවේ වැටෙන්න පුළුවන්. ඉතින් ඒකයි කායානුපස්සනාවකින් පටන් ගන්නෙ. ඒ තුලින් යෝගාවචරය සෑහෙන අභ්‍යාසයක් කරලා ඒ තුලින් සතිමත් භාවයක්, සම්පජඤ්ඤයක්, හිතේ යම් පමණකට සමාධියක්, ප්‍රඥාවක් දියුණු කරගන්නවා. වේදනානුපස්සනාවකනුත් ඒ වගේම කරගන්න පුළුවන්. ඉතින් එතකොට අන්න දියුණු වෙච්ච යම් කුසලතාවයන් තියෙනවා. ඒවා සහිතවයි දැන් මේ කොටසට පිවිසෙන්නේ. ඉතින් යා හිත දිහා බොහොම සැහැල්ලුවෙන් බලන්නේ. හිතත් හිර කරගෙන, දැඩි කරගෙන, හිතට කොහේවත් යන්න එන්න නොදී එහෙම බලන බැල්මකුත් නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ස්වභාවයෙන්ම හිතේ යම්කිසි සංයමයක් තියෙනවා. ඉතින් ඒ නිසාම මේ යෝගාවචර බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බලනවා. වීරය පාදක කරගෙන හිත හිර කරගෙන බලන බැල්මක් නෙමෙයි දැන් තියෙන්නේ. මේකට හරි ලස්සන උපමාවක් දෙනවා ජර්මන් ජාතික අනාලයෝ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කියනවා හරියට අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් එකගෙන යනවා සමහර දවස් වලට විවේක තියෙන වෙලාවට මේ යම්කිසි උද්‍යානයකට. ඉතින් උද්‍යානයකට ගියාම ඉතින් ළමයින්ට හොඳට ඉඩකඩ සැලසෙනවා සෙල්ලම් කරන්න. සමහරවිට ඉතින් ගෙවල් වල නම් ඉඩකඩ නැහැ. ඉතින් උද්‍යානයට ගියාට පස්සේ ඉතින් අම්මයි තාත්තයි බලන් ඉන්නවා. දරුවෝ පුළුවන් තරම් දුවපැන ඇවිදිමින් සෙල්ලම් කරනවා. ඉතින් ඒ අයට නිදහස තියෙනවා සෙල්ලම් කරන්න. අන්න ඒ වගේ තමයි මේ කොටසේදී චිත්තපටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති අභිප්‍රමෝදයන් අස්ස සිස්සාමිති සික්ඛති කියන මේ කොටස් වල හිතට ඒ නිදහස ලැබලා දීලා තියෙනවා. එයාට කැමති විදිහට හැසිරෙන්න අවකාශය සලස්සලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර විට ඔන්න හිත විවිධ අරමුණු වල යන්න පටන් ගන්නවා. ඒක තමයි එක අතකින් මේ මට්ටමේදී අපි උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න තියෙන්නේ. මොකද යා කලබල කළොත් තමයි අපිට යාව තේරුම් ගන්න පුළුවන් යම් පමණකට. හැබැයි අපි ගාව අර දියුණු වෙච්ච සතිමත් බවක් තියෙන නිසා බයකුත් නැහැ. හිත බේර ගන්න හැටි, සකස් කර ගන්න හැටි, අමාරු වැටුනොත් ආයි ආනාපානයේ කායानुපස්සනාවකට, වේදනානුපස්සනාවකට ගිහිල්ලා හදා ගන්න හැටි ගැන දන්නවා. ඒ නිසායි දැන් මේ නිදහස දෙන්නේ. දැන් ඔන්න හිත එහෙට මෙහෙට යනවා. සමහරවිට ඉතින් රාගසිතුවිල්ලක් එනවා. ඒක රාගසිතුවිල්ලක් කියලා දැනගන්නවා. සමහරවිට ඔන්න ද්වේෂසිතුවිල්ලක් එනවා. ඒකත් ද්වේෂසිතුවිල්ලක් කියලා දැනගන්නවා. සමහරවිට ඔන්න මෛත්‍රී සහගත සිතුවිල්ලක් එනවා. ඒකත් ඒ විදිහටම දැනගන්නවා. සමහර වෙලාවට ඔන්න ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඒකත් දැනගන්නවා. ශ්‍රද්ධාවක් පහළ වෙනවා. ඒකත් දැනගන්නවා. මේ වගේ විවිධාකාර සිතුවිලි එන්න ඉඩ හැරලා ඒ හැම එකක්ම දැනගන්නවා. දැන් ඒකාතකින් හිතට ලොකු නිදහසක් ලැබිච්ච නිසා හිතේ පුංචි ප්‍රමෝදයකුත් තියෙනවා, සතුටකුත් තියෙනවා. මොකද මෙතෙක් කාලයක් හික්මවගෙන ටිකක් දඬු අඬුවට අල්ලගෙන තමයි හිටියේ. දැන් හැබැයි එහෙම නැහැ. හිතට හොඳට රිසිසේ හැසිරෙන්න අවකාශය ලැබුණ නිසා
ඒ හිතේ එක්තරා අන්දමක ප්‍රමෝදයකුත් තියෙනවා. ඊට පස්සේ දැන් මේවා මෙහෙම බලමින් කාලය ගත කරාට මොකද අර කලින් වගේ මේවට අහු වෙන්නේ නැහැ. රාගසිතක් ආවා කියලා ඒ රාගෙට දැන් මේ හිත අහු වෙන්නේ නැහැ. නැත්තම් මේ යෝගාවචරය අහු වෙන්නේ නැහැ. ද්වේෂසිතක් ආවා කියලා ඒකට අහු වෙලා ඒකට උල්පන්දම් දීගෙන තව තව ද්වේෂයෙන් දැවෙමින් එහෙම කාලය ගත කිරීමක් නැහැ. දැන් දියුණු වෙච්ච සතිමත් බවක් තියෙන නිසා මේ හිත දිහා බැල්මෙන්ම එක්තරා අන්දමකින් ඒ සිතුවිලි ටිකක් සමනය වෙන්න පටන් ගන්නවා. ඒවැ බල බිඳෙන්න පටන් ගන්නවා. ඒ කලින් වගේ ඒවා අපි අනුග්‍රහ කරන්නේ ඒවට අපි අනුග්‍රහ කරන්නේ අහුවෙන්නේ නැහැ. ඒවා ඒ ආකාරයෙන්ම නිවැරදිව හඳුන ගන්නවා. මේ පැමිණිලා තියෙන රාගසිතක් කියලා හඳුන ගන්නවා. මේ ඉපදිලා තියෙන කාමච්ඡන්දයක් කියලා හඳුන ගන්නවා. මේ ඉපදිලා තියෙන ව්‍යාපාදයක් කියලා හඳුන ගන්නවා. මේ ආර්ති වශයෙන් ඒ හිතේ යථා ස්වභාවය එතන හඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසාම ඒ ස්වභාවයේ තියෙන බලය බිඳිලා ඒවා දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒවා වියකී යන්න පටන් ගන්නවා. සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා. මොකද්ද කරන්නේ? මේ පහළ වෙන විවිධාකාර ඒ සිතවිලි සමනය කරමින් දැන් කාලය ගත කරනවා. අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවා සමනය වෙන්න දහරිනවා. දැන් හිතේ මෛත්‍රියක් පහළ වුණත් ඒකටවත් අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒකත් සමනය කරනවා. හිතේ ශ්‍රද්ධාවක් පහළ වුණත් ඒකටත් අනුග්‍රහ කරන්න ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් ඉපිලෙන්න යන්නේ නැහැ. ඒ උනට ඒකත් සමනය කරනවා. දැන් එතකොට කොයි සිතුවිල්ලක් හිතට පැමිණියත් ඒ සියල්ල සමනය කරමින් තමයි දැන් කාලය ගත කරන්නේ. සමාදහං චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති. දැන් පින්වත් මෙහෙම කරන්න සිතුවිලි අතර යම් පරතරයක් ගොඩනගෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් භාවනා නොකරන කාලේ අතෝරක් නැතුව හිතට සිතුවිලි එනවා. එක පිම්මෙන් එක පොදියට එන්නේ. නමුත් දැන් එහෙම නෙමෙයි. දැන් සිතුවිල්ලක් ඇරෙන්න සිතුවිල්ලක් එනවා. ආයිත් තව සිතුවිල්ලක් එනවා. දැන් මේ එක්කෙනා පස්සේ එක්කෙනා වගේ එන ගතියක් අන්න දැන් යෝගාවචරයක් අත්දකින්න. හිතට ලොකු සහනයක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. පැත්තකින් ඉඳන් හිමීට බලාගෙන ඉන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට අර දියුණු වෙච්ච සතිමත් භාවය, ඒකාග්‍රතාවය, සම්පජඤ්ඤය සහිතව මේ සිතුවිලි ගැන හොඳට දැනුවත් වෙන්න ඒවා දුර්වල වෙවි යන්න දැන් මේ සිතුවිලි අතර තියෙන පරතරයත් වැඩි වෙනවා. මේවා නිකන් ලිහෙන්න පටන් ගන්නවා. දැන් අන්න හිතේ පොඩ ඉඩකඩ වැඩි වෙනවා. සිතුවිලි දෙකක් අතර තියෙන පරතරය දැන් වැඩි. කලින් අපි හිතමු තප්පරයක් තිබුණා. දැන් ඔන්න තප්පර 2ක් 3ක් පරතරයක් තියෙනවා. තප්පර 5ක් 10ක් පරතරයක් තියෙනවා. දැන් උතර තප්පර 20ක් 30ක් ඔන්න පරතරයක් තියෙනවා. විනාඩියක් ඔන්න හිතේ පරතරයක් තියෙනවා. එක සිතුවිල්ලක්වත් නැහැ. අනේ යෝගාවචරයේ පොඩ මේ తত্ত্বය අත්දකින්න. එතයාගේ හිතේ දැන් පොඩි තේරුම් යනවා යාට. දැන් ඉස්සෙල්ලා වගේ ඇතුලේ කතාව ඇත්තෙම නැති තරම් එක සිතුවිල්ලක්වත් එන්නේ නැති තරම් හිත නිකම්ම හිස් වෙච්ච බවක් එයාට දැනෙනවා. ඉඳලා හිටලා හිතුවිලි එනවා නැත්තේ නැහැ. හැබැයි අහු වෙන්නේ නැහැ. ඒක බලපු ගමන් එයා යනවා. ඒක නිකම් බොඳ වෙලා යනවා. දැන් පින්වත්නි අපි මේ අවස්ථාවේදී කායානුපස්සනාවකට හිත දාන්නෙත් නැතුව වේදනානුපස්සනාවකට හිත දාන්නෙත් නැතුව දැන් මේ හොඳට හිත ගැන අවධානයෙන් හිටිය යෝගාවචරය. දැන් හිතෙත් හැබැයි කිසිවක් නැහැ. සිතුවිලිත් ආවේ නැහැ අලුතෙන්. එකක් ඇවිල්ලා ගියා බලාගෙන ඉන්නවා තව එකක් එයිද කියලා බොහොම සැහැල්ලුවෙන්. හැබැයි එකක් ආවේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවර ඉදිරිපත් කරනවා විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති. දැන් මේ හිත නිදහස් කරමින් කාලය ගත කරනවා. මොකක් හෝ ආවොත් ඒක අත්හැරලා දානවා. මොන සිතුවිල්ල ආවත් ඒක අත්හැරලා දානවා. කුසල් අකුසල් කියලා කිසි බෙහෙදයක් නැහැ. කාටත් සලකන්නේ එක විදිහට. ඒ ඔක්කොටම යන්න ඉඩ හරිනවා. දැන් හිත නිදහස් කරගන්නවා. කොයි දේනුත් නිදහස් කරගන්නවා. කුසලේනුත් නිදහස් කරගන්නවා, අකුසලේනුත් නිදහස් කරගන්නවා. ඒ නිදහස් වෙච්ච හිත නිදහස් භාවයෙන්ම පවත්ව ගන්න උත්සාහන්ත වෙනවා. ඒ වෙලාවේදී කයට හිත යොදන්න යන්නෙත් නැහැ, අවධානයක් යොමු කරන්න යන්නෙත් නැහැ.
වේදනාවකට හිත යොදන්න යන්නෙත් නැහැ. හිතේ මේ වෙනකොට සංඥාත් ඔක්කොම සමනය වෙලා. දැන් එතකොට බැලුවාම දැන් හිතේ මොකක්වත් නැහැ. හිත එකතකින් කියනවා නම් දැන් රූපයක පිහිටලත් නැහැ. වේදනාවක පිහිටලත් නැහැ. සංඥාවක පිහිටලත් නැහැ. සංස්කාරයක පිහිටලත් නැහැ. දැන් එහෙමනම් එක පැත්තකින් මේ කර්මස්ථානයේ අතිශය ප්‍රබල මට්ටමකට තමයි දැන් යෝගාවචරයේ අවතීර්ණ වෙන්නේ. මොකද මෙතෙක් කාලයක් අපි අරමුණක් අල්ලගෙන තමයි ආවේ. කායानुපස්සනාවේදී විවිධාකාර කායික අරමුණු අල්ලගෙන තමයි භාවනාව ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතෙන්ද නම් ආනාපාන සතිය නිසා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒක තමයි මූලකමටහන උනේ. ඊට පස්සේ වේදනානුපස්සනාවේදී ඒ ආනාපාන සතියම මූලික කරගෙන පහළ වෙච්ච විවිධාකාර වේදනාවන්. සැප වේදනාවන් විශේෂයෙන්ම ඒවා හොඳට හඳුනා ගැනීමෙන් තමයි කාලය ගත වුනේ. හැබැයි මේ ඔක්කොම දැන් සමනය වුණා. හිත සැහැල්ලු වුණා. හිතේ බර අඩු වුණා. ඊට පස්සේ තමයි දැන් හිත දිහා බැලුනේ. දැන් ඔන්න හිතෙත් විවිධාකාර දේවල් ඇවිත් ගියා. දැන් ඔන්න හිතෙත් මොකක්වත් නැහැ. දැන් මෙන්න මේ බඳු තත්වයකදී යෝගාවචරය මේ ස්වභාවය ටික ටික වර්ධනය කරන්න උත්සාහන්ත විය යුතුයි. මොකද මෙතෙන්දී කලබල වුණොත් එහෙම මේ සතිය දුර්වල වෙලාය. එහෙම නැත්නම් සමාධිය දුර්වල වෙලාය. මට නිින්ද ගිහිල්ලාය කියලා කලබල වුණොත් මේ වැඩේ කරගන්නත් බෑ. ඉතින් මෙතෙන්දී ඇත්තටම යෝගාවචරයට විවිධ බාධා වලටත් මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් මේ කය ඔක්කොම සමනය වෙලා වේදනාවනුත් සියල්ල සමනය වෙලා හිතේ තියෙන විවිධ සිතුවිලිත් සමනය වුණාට පස්සේ හිතට පිහිටන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒක හරි හිතට ලැබෙන එක්තරා අන්දමක අපහසුතාවයක්. ඉතින් ඇතැම් වෙලාවට වෙන්නේ එයා මොකක් හරි දෙයක් පරණ මතකයක් අවදි කරලා ගන්නවා. එහෙම නැත්නම් මොනවා හරි සංඥාවක් ආයිත් මතක් කරලා ගන්නවා. කළා කොහොම හරි එයාට මේ ඉන්න තැනක් හදා ගන්නවා. ඉතින් අපිත් ඒක හදාගෙන එයා හදලා දෙන යම්සේ විචිත්‍ර දෙයට අහු වුණොත් ආයිත් ඉතින් මුලට යනවා. තවත් දෙන්න පුළුවන් අකරතැබ්බයක් තමයි මේ මට්ටමේදී නිින්ද යනවා. මොකද දැන් අපේ හිත සාමාන්‍යයෙන් රාගයක් තියෙනකොට අවදි වෙලා තියෙන්නේ. ද්වේෂයක් තියෙනකොට අවදි වෙලා තියෙන්නේ. හිත මොකක් හරි කතන්දරයක් ගොතගොතා පැටලි ඉන්නකොට අවදියෙන් ඉන්නේ. හිත විසිරලා තියෙනකොට හිත අවදියෙන් තියෙන්නේ. හැබැයි දැන් එහෙම මොකක්වත් නැහැ. හිතේ රාගයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් ඇත්තෙත් නැහැ, මොහොකවත් පැටලිලත් නැහැ. ඉන්න කියලා තැනක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා එතන එකාතකින් යෝගාවචරයක් අත්දකින්න හරි ඒකාකාරී ගතියක්. එක පැත්තකින් අපිට විස්තර කරන්න පුළුවන් මේක විරාග සංඥාවක්. තවත් පැත්තකින් විස්තර කරන්න පුළුවන් මේක නිරෝධ සංඥාවක්. එතකොට මේ මට්ටමේදී යෝගාවචරයා නින්දට වැටුනොත් ඉතින් එයා ඒ අරගෙන ආපු පිම්ම නැත්නම් ඒ අරගෙන ආපු ජවය එක පැත්තකින් අන්න හීන වෙලා යනවා. නමුත් ඉතින් මේ අභ්‍යාසයේ නැවත යෙදෙන යෝගාවචරයට පොඩ ඔන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ බඳු හිත නිදහස් වෙච්ච අවස්ථාවකදීත් හිත නින්දට වටගන්නෙත් නැතුව වෙනත් අරමුණකට හිත යොදලා ඒ අරමුණ තුල පිහිටවන්න යන්නෙත් නැතුව බොහෝම සැහැල්ලුවෙන් පවත්වන්න. ඊයේත් මම උපමාවක් දුන්නා අර ගුවන් යානයක් සාමාන්‍යයෙන් ධාවන පතයකින් ඉහළට නැංවීම සම්බන්ධයෙන්. දැන් මේ පින්වතුන් දන්නවා ගුවන් යානයක් මේ පොළවෙන් ඉහළට ඔසවනකොට ඉතින් එකපාරටම යාට ඉහළට ඔසවන්න බෑ. මොකද ටොන් ගානක බරක් තියෙන්නේ. ඉතින් ඒක මොකද කරන්නේ? සෑහෙන දුරක් තියෙන තැනකට ගිහිල්ලා ධාවන පතයකට ඇවිල්ලා ඉතින් ලයිටුත් නිවලා අනිත් ඇයට ඔක්කොම පටිතද කරගන්න කියලා පුදුමාකාර ජවයක්, උපරිම ජවයක් ඇති කරගෙන වේගයෙන් ඒ ධාවන පතේ ඔස්සේ දිගට යනවා. දැන් ලොකු ජවයක් හදාගත්තා, ලොකු වේගයක් හදාගත්තා. ඊට පස්සේ තමයි මේ අවශ්‍ය කරන මේ ජවය, ශක්තිය ගොඩනගා ගත්තට පස්සේ තමයි එයා පොළවෙන් ඉහළට එසවෙන්නේ. දැන් එතකොට මේ ජවය ගොඩනගා ගැනීම සඳහා ඒ ධාවන පතය උදව් වුණා. ඊට පස්සේ ජවය ගොඩ නැගුණාට පස්සේ දැන් ඔන්න ඉහළට එස වුණා. ඉහළට එස වුණාට පස්සේ
දැන් ඒ ගුවන් යානයේට අර ධාවන පතේ උවමනා නැහැ. දැන් එයාට ඉන්න පුළුවන් නිදහසේ. දැන් දැනෙන්නේ නිදහසක්. ධාවන පතේ බොහොම රළු බොරළු විදිහට ඒකේ ගමන් කරද්දි තිබිච්ච ඒ දරතය දැන් හිතේ නැහැ. දැන් සම්පූර්ණ නිදහසක්. සම්පූර්ණ දැන් අහසේ පාවීමක් තමයි දැන් මේ ගුවන් යානයට සිද්ධ වුනේ. ඔන්න ඔය වගේ තමයි අපේ හිතටත් අපි කායानुපස්සනාව හරහා ඒ අවශ්‍ය කරන ජවය ගොඩනගාගෙන ආවා. වේදනානුපස්සනාව කරහා ඒ අවශ්‍ය කරන ජවය ගොඩනගාගෙන ආවා. දැන් මේ චිත්තානුපස්සනාව හරහා ඒ ජවය ගොඩනගාගෙන ආවා. දැන් මේ චිත්තානුපස්සනාවේ තියෙන ඒ අවසන් පියවරේදී විමෝචයන් චිත්තං අස්ස සිස්සාමිති සික්ඛති කියන පියවරේදී අර අහස් යාත්‍රාව ඉහළට එසුණා වගේ දැන් ඔන්න හිත සියල්ල අතහැරි දැම්මා. දැන් ඉතින් මේ தત્ත්වයේ පින්වත්නි අපිට පවත්වන්න ඇත්තටම අපහසුයි. මොකද හිතේ තාම කෙලෙස් බලමුළු වියකිලා නැහැ. සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් දුර වෙලා නැහැ. తాවකාලිකව ඉතින් අපි මේ දරපු වෑයම හරහා తాවකාලිකව කෙලෙස් යටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ தত্ত্বය විනාඩි 2-3 පවත්වනකොට ආයෙත් ඉතින් හිත ගිහිලා මොකක් හරි අල්ල ගන්නවා. ඒක ඉතින් ඉබේටම වෙනවා. ඉතින් ඒ ගැන හිතේ කලස්සල්ලක් ඇති කරගෙන වැඩක් නැහැ. ඒක තමයි ඉතින් හිතේ ස්වභාවය. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනා කොටස ඉදිරිපත් කරනවා. අනිච්චානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. විරාගානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. නිරෝධානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්ස සිස්සාමිති සික්ඛති. කියලා දැන් මේ ඕනේ නම් ගන්න ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ළඟ තියාගෙන තමයි මේ මුළු ක්‍රියාදාමයේම ක්‍රියාත්මක වෙන්නේ. කොහෙදි හරි අපිට ගොඩ එන්න බැරි තැනක් ආවොත් ඕන්න ඉතින් ආයෙත් ආස්වාද ප්‍රස්වාසයට දාන්න පුළුවන්. කයට කය ඉරියව්වට දාන්න පුළුවන්. ආයෙත් කායानुපස්සනාවෙන් බේරෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ කමඨහනේ තියෙන එකතකින් වටිනකම. මොකද කලබලයක් වෙච්ච වෙලාවකදී අපහසුයටපත් වෙච්ච වෙලාවකදී ආයෙත් යන්න තැනක් දන්නවා. හැබැයි ඉතින් යෝගාවචරය ඒකම අල්ලන් ඉඳලා දැන් තේරුමක් නැහැ හැබැයි. චිත්තානුපස්සනා පැත්තකට එනකොට ධම්මානුපස්සනා තැනකට එනකොට ආයි අර ආනාපානයට යනවා කියන එක පුළුවන් තරම් අඩු කරගෙන තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. මොකද දැන් ඔය 12 වෙනි පියවර විමෝචයන් චිත්තං අස්සසිසාමිති සික්කති කියලා කියනකොට හිත ඒ නිදහස් බවක් ඇසුරු කරන්න දැන් ඔන්න පටන් ගත්තා. හැබැයි යාට ඉතින් ඒ සඳහා ලොකු උදව්වක් අවශ්‍ය වෙනවා. එක පැත්තකින් සුතමේ ඥානයකින් ඒ කමඨහන සුද්ධ වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේකයි වෙන්න තියෙන්නේ කියලා ඒ දහම ඇහිලා තියෙන්න ඕනේ. විශ්වාසය ගොඩනගෙන්න ඕනේ. ඒ වගේමයි හිතේ හොඳ ධෛර්යයක් ඇති කරගෙන වෙච්ච දෙයක් උනාදින් කියලා අහසට පනින්නත් ඕනේ. ඉතින් අන්න එතකොට තමයි යෝගාචරයට පුළුවන්කමක් ලැබෙන්නේ ඒ தত্ত্বය ටිකක් වැඩිපුර පවත්වන්න. ඉතින් යා විනාඩි 5ක් පවත්වනවා, විනාඩි 10ක් පවත්වනවා, විනාඩි 20ක් පවත්වනවා. මේ ආදී වශයෙන් එයා ටික ටික වැඩිපුර ඒ தত্ত্বය පවත්වන්න උත්සාහන්ත වෙනවා. දැන් මෙහෙම පවත්වන්නකොට ආයෙත් අපි හිතමු හිත ගිහිල්ලා මොකක් හරි පැටලුණා. ඉතින් එතකොට ඕන්නම් එයාට බලන්න පුළුවන් මේ පැටලිච්ච දේහි තියෙන අනිත්‍ය ස්වභාවය. අනිච්චානුපස්සනාවක දෙන්නට දාන්න පුළුවන්. එහෙම නැත්නම් නැවතත් මොකක් හරි පැටලුණාම එතන තියෙන අනාත්ම ස්වභාවය යට ඕනනම් තේරුම් ගන්න පුළුවන්. අර අපි කලින් ඉගෙන ගත්ත අනිච්චානු දර්ශනය නැත්නම් අනිච්ච සංඥාව, අනත්ත් සංඥාව ඔන්න ඔය තැන් වලට යොදන්න පුළුවන්. එහෙමත් නැත්නම් හිත ගිහිල්ලා ආයිත් මොකක් හරි ලස්සන දෙයක් අගේ කරන්න ගත්තොත් ඕනනම් අසුබ සංඥාව මතක් කරගන්න පුළුවන්. ආයෙත් හිත ගිහිලා රාගයක පැටලුනොත් අසුබ සංඥාවක් ආදීනව සංඥාවක් කෙනෙකුට යොදන්න පුළුවන්. ඊළඟට දැන් මෙහෙම අනිච්ච සංඥාව කියන එක එහෙමනම් අපිට අර මුල් පියවර ඕනම එකකට යොදන්න පුළුවන්. ඒ කියන්නේ කායानुපස්සනා කොටසෙදිත් අනිච්ච සංඥාවක් යොදන්න පුළුවන්. වේදනානුපස්සනා කොටසෙදිත් අනිච්ච සංඥාවක් යොදන්න පුළුවන්. චිත්තානුපස්සනා කොටසෙදිත් අනිච්ච සංඥාවක් යොදන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ ධම්මානුපස්සනා කොටසේ තියෙන මේ පියවර 4 අර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන මේ කොටස් තුනටම යෙදිය හැකි විපස්සනා කර්මස්ථාන 4ක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකයි මම මේ ඉදිරිපත් කළ තියෙන රූප සටහනේ මේ නිල් පාට ඊතල 3කින් නිරූපණය කරලා තියෙන ඒකයි.
මොකද මේ ධම්මානුපස්සනාව අනිත් තුනටම පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් එතකොට මේ යෝගාවචරය ඇතැම් වෙලාවට ඉතින් හිත ගිහිල්ලා රූපයක පැටළුනහම ඉතින් එතන ඕනනම් අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මේ ගිරිමානන්ද සූත්‍රයත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ කරොත් එතන තියෙන අසුභ සංඥාවකට ඕනනම් කිට්ටු කරන්න පුළුවන්. අනත්ත් සංඥාවකට කිට්ටු කරන්න පුළුවන්. ආදීනව සංඥාවක් මතක් කරලා දෙන්න පුළුවන්. ඒ හරහා මොකද වෙන්නේ? හොඳයි පින්වත්නි අපි විස්තර කරමින් හිටියේ ධම්මානුපස්සනා කොටස. ධම්මානුපස්සනාවේ එන එතකොට අනිච්චානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව අපිට කායානුපස්සනා කොටසේ එන මට්ටමේදීත් භාවිතා කරන්න පුළුවන්. වේදනානුපස්සනාවේදී එන කොටස සඳහාත් භාවිතා කරන්න පුළුවන්. චිත්තානුපස්සනා කොටස සඳහා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකයි මම මේ ඉදිරිපත් කරලා තියෙන රූප සටහනේ නිල් පාට ඊතල වලින් පෙන්눔 කරලා තියෙන්නේ. ධම්මානුපස්සනා කොටස. එතකොට අපිට මේ තැන් කීපෙදීම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තියෙනවා අපිට මේක ගැන තව ටිකක් ඕනනම් තේරුම් ගන්න. දැන් පින්වත්නි අපි හිතමු කෙනෙක් කායानुපස්සනාව වඩමින් ඉන්නවා. එයාගේ ඒ මට්ටමේදී වුණත් එයාට ඒ ආනාපාන සතිය, ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්. දැන් සරල විදිහට කියනවා නම් එයාට පුළුවන් ඕනේ නම් ආස්වාසයක් ඇතිලා නැතිලා යන හැටි, ප්‍රස්වාසයක් ඇතිලා නැතිලා යන හැටි කියලා ඒ මට්ටම ගන්න පුළුවන්. හැබැයි ඒක ඒ තරම් ප්‍රබල මට්ටමක් නෙමෙයි. හැබැයි තව ඒ දිහා සියුම්ම දකින්න එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ තනි ආස්වාසයක් නෙමෙයි, සමහරවිට මෙතන ආස්වාස කිහිපයක්. තනි ප්‍රස්වාසයක් නෙමෙයි, ප්‍රස්වාස කිහිපයක්. මේ එක කුඩා ආස්වාස ප්‍රස්වාස දැන් හඳුනා ගන්නත් අමාරුයි මේවා ආස්වාසද මේවා ප්‍රස්වාසද කියලා. හුදෙක් ඊතා කුඩා දැනීම් පමණයි. ඒ මට්ටමේදී අන්න යාට ඒකේ තියෙන ඇතවීම නැතිවීම ස්වභාවය, උදේවය ස්වභාවය ප්‍රකට කරගන්න පුළුවන් කමක් සමහරට ලැබෙනවා. එතනක් තියෙන අන්න අනිච්චානුපස්සනාවක්. දැන් මේ தත්වයන් දිනු කරගෙන යනකොට දැන් ඒ අනිච්චානුපස්සනාව වැඩිම නිසා සමහරවිට ඔන්න හිතට නිමිති ගන්න බැරි වෙනවා. ඒ අරමුණ තේරුම් ගැනීම සඳහා සංඥාවක් නැති වෙනවා. ඒ හරහා සමහර වෙලාවට අන්න හිතේ විරාගයක් පහළ වෙනවා. දැන් මේ මොකක්වත් පේන්නේ නැහැ ඒ තරම්. ආස්වාසයක් කියලා හඳුන ගන්නත් බෑ. ප්‍රස්වාසයක් කියලා හඳුන ගන්නත් බෑ. ඒ හරහා මොකද වෙන්නේ? හිත එක්තරාන්දමක උදාසීන ගතියකට, ඒකාකාරී ගතියකට අර ආස්වාස ප්‍රස්වාසයේ තිබිච්ච ඒ සටහන් මැකී ගිය ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහායම නම් අන්න විරාගානුපස්සනාවක් තමයි දැන් මේ වැඩෙන්නේ. යෝගාවචරයේ එතෙන්දී ඒ බව තේරුම් අරගෙන ඒකට අනුග්‍රහ කරන්න වටිනවා. එයා දැන් ආයි හයියෙන් හුස්ම ගන්න හරි, ඉරියව්ව මාරු කරන්න හරි, එහෙම මොකක්වත් කරන්නේ නැහැ. ඒ වෙනුවට හොඳට ඒ තැම්පත් වෙන නැත්තම් නොපෙනී යන, නොදැනී යන විරාගී ස්වභාවයකටපත් වෙන විරංජනේ වෙලා යන ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට ඒ විදිහටම විරංජනේ වෙලා යන්න ඉඩ දෙන්න ඕනේ. ඊළඟට යම්ස කෙනෙක් ඒ தත්ත්වයට අත්දැකලා දැන් සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ල නොපෙනී ගියා නම් එතෙන්දී සමහරවිට වේදනාවකටත් හිත දාන්නේ නැතුව හිතේ සිතුවිලිත් නැතුව ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න නිරෝධානුපස්සනාවට හිත දාන්න පුළුවන්. ඊට පස්සේ මොනවාම හරි නැවතත් හිතට ආවොත් දැන් ආකල්පයක් වශයෙන් තියෙන්නේ පටිනිස්සග්ගානුපස්සනාව. ඒ කියන්නේ අත හරින ආකල්පයක් තමයි හිතේ තියෙන්නේ. ප්‍රගුණ කරන්නේ. දැන් අල්ලනවා කියන ආකල්පයේ වෙනුවට, උපාදාන කරනවා කියන ආකල්පයේ වෙනුවට හිතේ දැන් බලපවත්වන්නේ කොයි කාවත් අතහරිනවා කියන ආකල්පයක්. පටිනිස්සග්ගානුපස්සනාවක් කියන්නේත් ඒකයි. අපි හිතමු කෙනෙක් වේදනානුපස්සනාවක නිරත වෙනවා. මේ වේදනානුපස්සනාවේ නිරත වෙද්දී අපි හිතමු එයාට සැප වේදනා දැනෙනවා, දුක් වේදනා දැනෙනවා, උපේක්ෂා වේදනා දැනෙනවා. ඉතින් ඒවා හොඳට දැනගනිමින් එයා කාලය ගත කරනවා. කාලය ගත කරද්දී ඉතින් මේ වේදනාවල යථා ස්වභාවය ටික ටික තේරෙන්න ගන්නවා. තේරෙන්න ගනිද්දී ඉතින් ඒවත් අර වගේම සමහරවිට හොඳට ඒ තනි වේදනාවක් වශයෙන් නෙවෙයි වේදනා රසක් වශයෙන් කුඩා වේදනා රසක් වශයෙන් යෝගාවචරයක් අත්දකිනවා.
ඒ එක කුඩා කුඩා වේදනාවක තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය යෝගාවචරය ප්‍රකට කර ගන්නවා. එතන අන්න අනිච්චානුපස්සනාවක් තමයි වැඩෙන්නේ. ඊට පස්සේ ඒක තේරුම් ගනිමින් වාලේ ගත කරනකොට දැන් මේ ඔක්කොම නිකන් එපා වෙනවා. දැන් සැප වේදනාවක් කලින් නම් හිත අල්ලගෙන බොහොම ප්‍රියමනාප විදියට ඒකට ලොකු ඇල්මක් ඇති කරගෙන තිබුණේ. දුක් වේදනාවක් එක්කනම් ලොකු ගැටීමක් ඇති කරගෙන ඒකෙන් දුවන්න පනින්න ඒකෙන් ඉක්මනටම අයින් වෙන්න හිතේ ඇල්මක් මේ උවමනාවක් තිබුණේ. දැන් හැබැයි එහෙම එකක් නැහැ. කොයික ආවත් සැප වේදනාවක් පහළ වුණත් හිතේ තියෙන එක්තරා මධ්‍යස්ථ බවක්. දුක් වේදනාවක් ආවත් හිතේ තියෙන මධ්‍යස්ථ බවක්. උපේක්ෂා වේදනාවට කොහොමත් ඉතින් මධ්‍යස්ථ බවක් තියෙනවා. දැන් අන්න එකwidehatකින් මෙතන විරාගානුපස්සනාව ටික ටික වැඩෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට දැන් ඔන්න සැප දුක් උපේක්ෂා ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. දැන් අඳුන ගන්න අමාරුයි. මේක සැපද මේක දුකද මේක උපේක්ෂාද කියලා වෙන් කරගන්න අමාරුයි. තවදුරටත් ඔන්න විරාගානුපස්සනාවක්ම තමයි වැඩෙන්නේ. දැන් මෙහෙම ගිහිල්ලා සමහරලාට ඔන්න එක පාටම ආපු දුක් වේදනාවක ඔන්න හිත හොඳට තේරුම් ගත්තා. ඒක ඔක්කොම දැන් සම්පූර්ණයෙන්ම බැහැගෙන ගියා. ෂය වෙලා ගියා. ඒත් එක්කම ඔන්න හිතට මොකක්වත් නැති වුණා. වේදනාවක් මොකක්වත් දැනෙන්නේ නැහැ. සියලු වේදනා සමනය වෙලා. ඔන්න ඔය අවස්ථාවේදී කෙනෙක් ආයෙත් ඔන්න වෙන අරමුණක් අල්ලන්න යන්නේ නැතුව හිතෙත් දැන් මේ වෙලාවේදී අරමුණක් නැත්තම් හිතවිල්ලක්වත් නැත්තම් අන්න හිත යන්නේ නිරෝධානුපස්සනාවකට. ඉතින් ඊබඳු නිරෝධානුපස්සනාවක ඉන්නකොට මොකක් හෝ දෙයක් හිතට පැමිණියොත් දැන් එයාගේ ආකල්පය වෙන්නේ මොකද්ද? මේ කොයික ආවත් අතහරිනවා. පටිනිස්සග්ගානුපස්සනාවක තමයි එයාගේ ආකල්පය තියෙන්නේ. අපි හිතමු එයා පිවිසෙනවා චිත්තානුපස්සනාවට. දැන් අදත් අපි ඒක විස්තර කරා. ඊබඳු චිත්තානුපස්සනාවක නිරත වෙනකොට එයාට විවිධාකාර සිතුවිලි ඔන්න හිතට එනවා. ඒ ගැන එයාගේ හිතේ කිසි අමනාපයක් නැහැ. මොකද දන්නවා මේක තමයි හිතේ යථා ස්වභාවය. දැන් දිනු කරපු සතිමත් බවක් තියෙනවා. ඒ වගේම සම්පජඤ්ඤයක් තියෙනවා. මේවා වෙන් වෙන් වශයෙන් හඳුන ගන්න. ඒ නිසා කිසි බයක් හැකක් නැතුව මේවට එන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. සතිමත් භාවය තියෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒ වගේම වෙන් වෙන් වශයෙන් නිවැරදිව හඳුන ගන්න සම්පජඤ්ඤයක් තියෙනවා. දැන් මෙහෙම යා මේ යෝගාවචරය කටයුතු කරමින් ඉන්නකොට දැන් ඒ සිතුවිලි දුර්වල වෙලා යනවා. දැන් අර කලින් තරම් ඒවැ විචිත්‍රත්වයක් නැහැ. දැන් තියෙන්නේ අන්න විරාගයක්. දැන් මේ සිතුවිලිත් එනවා යනවා කියන එකත් එයාට හොඳටම ප්‍රකටයි. මේවා මේ නිත්‍ය දේවල් නෙමෙයි. මේ එකම සිතුවිල්ලක්වත් නිත්‍ය සිතුවිල්ලක් නෙමෙයි. ඒවා විල මම මගේ කරගන්න වටින්නෙත් නැහැ. කියලා ඒකාතකින් එතන අනිච්චානුපස්සනාවක්, එහෙම නැත්නම් අනාත්තානුපස්සනාවක් අන්න යෝගාවචරයේ ප්‍රගුණ කරනවා. ඒ වගේමයි දැන් ඒවයේ තිබිච්ච ඒ රසවත් බව, ප්‍රනීත බව, ආකර්ශනීය ගතිය, පොළඹවන ගතිය දැන් ටික ටික අඩු වෙලා යනවා, වියකිලා යනවා, මැකිලා යනවා, බොඳ වෙලා යනවා. දැන් තියෙන්නේ විරාගයක්. විරාගානුපස්සනාවක් දැන් වැඩ කරන්නේ. පින්වත් මෙහෙම දැන් දිගින් දිගට කරගෙන යනකොට ඔන්න දැන් ඇතැම් වෙලාවට මේ හිතුවිලි අතර පරතරයක් ගොඩනගෙනවා. දැන් මොකක්වත් නැහැ. දැන් මේ අවස්ථාවේදී අදත් අපි විස්තර කරා වගේ බුදුරජාන් වහන්සේ කියන්නේ විමෝචයන් චිත්තං අස්සසිසාමීති සික්කති. දැන් හිත නිදහස් කරගන්න. වේදනාවට ආයි දාන්න යන්න එපා. කයේ මොකකටවත් ආයි දාන්න යන්නත් එපා. ඉරියව්වට දාන්න යන්නත් එපා. දැන් උත්සාහවත් වෙන්න හැකිතාක් හිත නිදහස්ව පවත්වන්න. දැන් අන්න නිරෝධානුපස්සනාවක තමයි මේ යෝගාවචරය ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දිත් එහෙම ඉන්නකොට ආයෙත් මොකක් හරි සිතුවිල්ලක් ඉඳලා හිටලා ආවොත් ආකල්පයක් වශයෙන් යාගේ හිතේ තියෙන්නේ පටිනිස්සග්ගානුපස්සනාව. ඒ කියන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණ අතහැරලා දැම්මා. ඒක අතහැරලා දාලා නැවතත් හිත විවේක ස්වභාවයකට අරගත්තා. මොකක්වත් ඇසුරු නොකරන ස්වභාවයකට අරගත්තා. අර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතු කරපු අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන මෙන්න මේ ඒ අපේ දිගට පැවැත්විය යුතු తত্ত্বය. එහෙමත් නැත්නම් සතිපට්ඨාණයෙන් ලැබෙන ඒ ප්‍රතිඵලය. අපි දැන් මෙතෙන්දිත් එහෙනම් යෝගාවචරයේ අත්දකිනවා. දැන් මේ නිරෝධානුපස්සනාවකදී පටිනිස්සග්ගානුපස්සනාවකදී ඒ తত্ত্বයේ තමයි හිත පැවැත්වීම සඳහා යෝගාවචරයේ උත්සාහවන්ත වෙන්නේ. ඉතින් ගිරිමානන්ද සූත්‍රයේ නැතත් දැන් මේ පිටුතුන්ගේ දැනුම පිණිස ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළා තියෙන මේ තුලින් සත්බොජ්ජංග ධර්මයන් දියුණු කිරීම ඊළඟට විඥා විමුක්තිය දියුණු කිරීම. ඒ ආනාපාන සති සූත්‍රයේදී බොහොම විග්‍රහ කළා විස්තර කළා
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමති පින්වතුන්ට ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන අපි කරපු දේශනා මාලාවක් තියෙනවා. ඒකට සවන් දෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී විස්තර කරනවා කොහොමද කායानुපස්සනාවකින් බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ? වේදනානුපස්සනාවකින් කොහොමද බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ? චිත්තානුපස්සනාවකින් කොහොමද බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ? ධම්මානුපස්සනාවකින් කොහොමද බොජ්ජංග ධර්ම දියුණු වෙන්නේ කියන එතෙන්දී විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට යම්ස කෙනෙක් බොජ්ජංග ධර්මයන් දියුණු කරගත්තා නම් එයා ඊට පස්සේ බොහොම විවේකීව තමයි තව හිත පිරිසුදු කරන්න කටයුතු කරන්නේ. දැන් අර දරදඬු ප්‍රතිපදාවක් නැහැ. දැන් බොහොම සුඛ නම් ප්‍රතිපදාවකට එයා දැන් පිවිසෙනවා. එක අතකින් වෙන්න දෙයට වෙන්න ඉඩ හරිමින් තමයි දැන් එයා කටයුතු කරන්නේ. විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් කියලා ඒ කොටස් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. දැන් එයා තවදුරටත් බොජ්ජංග ධර්මයන් දියුණු කරගෙන යනවා. කිසි කලබලයක් නැතිව. වෙන දෙයකට වෙන්න ඉඩ හැරලා. හිතරත් සිතුවිලි එන්න ඉඩ හැරලා හැබැයි දැනුවත් වෙනවා. හොඳ අවධානයක් තියෙනවා, සතිමත් බවක් තියෙනවා, හොඳ ප්‍රඥාවක් දැනටමත් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒව නිසා එයා ඒවට යන්න හරිනවා අර විවේක ස්වභාවය අසුරු කරනවා. ඒ වගේමයි ඒ පැමිණෙන විවිධාකාර විචිත්‍ර දේවල් කෙරෙහි ලොකු ඇල්මක් නැහැ. ඒ වෙනුවට තියෙන විරාගී ස්වභාවයක්. ඒ වගේමයි ඒව තවදුරටත් අතහැරීම තුලින් නැවතත් හිත ඇසුරු කරන්නේ නැවතුණු ස්වභාවයක්. හිත ඇතුලේ කතන්දරයක් දියත් වෙන්නෙත් නැහැ. ඇතුලේ සංස්කරණයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට හිත නතර වෙච්ච ස්වභාවයක්. නිරෝධානුපස්සනාව. නිරෝධ නිස්සිතං. ඔස්සග්ග පරිණාමින් කියලා කියන්නේ අර ඒ අතහැරුණ ආකල්පයට අතහරින ආකල්පයට මූලිකත්වය දීලා තමයි දැන් එයා දියුණු කරගෙන යන්නේ. ඉතින් එතකොට මේ ධම්මානුපස්සනාවේ විස්තර වෙන්නේ බොහෝම ප්‍රබල කර්මස්ථාන හතරක් කියලා කියන්න පුළුවන්. නැත්නම් විපස්සනා මූලික කරගත්ත අනුපස්සනා හතරක් කියලා කියන්න පුළුවන්. ඒතකොට ඒක ඍජුවම අර ගිරිමානන්ද සූත්‍රයේත් අන්තර්ගත වෙලා තියෙනවා. අනිච්චානුපස්සනාව අනිච්ච සංඥා වශයෙන්, විරාගානුපස්සනාව විරාග සංඥා වශයෙන්, නිරෝධානුපස්සනාව නිරෝධ සංඥා වශයෙන්, පටිනිස්සග්ගානුපස්සනාව අර සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේචු අනිච්චා සංඥා කියන මෙන්න මේ ස්වરૂප දෙකෙනුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව අපිට මේ ගිරිමානන්ද සූත්‍රය අතිශය ප්‍රබල විපස්සනා කර්මස්ථාන රැසක් මූලික කරගෙන දේශනා කරපු සූත්‍රයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සියලු තොරතුරු ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ දැනගෙන මේ ගිරිමානන්ද සූත්‍රය එහෙම නැත්නම් මේ දස සංඥාවන් ඒ ඔත්පලව ඉන්න රෝගීව ඉන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගාවට ගිහිලා දේශනා කරනවා. ඉතින් ඒ දේශනාව සවන් දීගෙන ඉන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඒ අනුව තමන්ගේ අවධානය යොමු කළා. ඒ තමන් වහන්සේ දියුණු කරපු ප්‍රතිපදාව නැවතත් හොඳට මතක් කරගෙන තමන් තුල ඒ ධර්මමය ශක්තිය කුළු ගන්වගෙන කාලය ගත කරද්දී උන්වහන්සේගේ හිතේ ඇතිවෙන ප්‍රමෝදය, ධර්ම ප්‍රීතිය, ධර්මයෙන් නිසා ඇතිවෙන ප්‍රීති ප්‍රමෝදය හරහා උන්වහන්සේගේ සිතත් තැම්පත් වෙනවා, සිතත් ප්‍රමුදිත වෙනවා. ඒ හරහාම කයත් තැම්පත් වෙනවා, කයත් ප්‍රමුදිත වෙනවා, පස්සද්ධියකට පස්සම්බණයකට ලක් වෙනවා. ඒ හරහා සම්පූර්ණයෙන්ම කායික මානසික සුවපත් භාවයටපත් වෙනවා. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍රය බොහෝම වටිනා කර්මස්ථාන රාශියකුත් ඒ වගේම මේ ධහමේ තියෙන ප්‍රබලත්වය විදහා දැක්වන අවස්ථාවක් වශයෙන් උත් ඉතින් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපිත් මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ විපස්සනා කර්මස්ථානයන් නිවරදිව ප්‍රගුණ කිරීමට ඒ වගේම ඒ තුලින් අපි තුලත් යම්කිසි කායික මානසික සුවපත් භාවයක් ඇති කර ගැනීමට අපි උත්සාහවත් වෙමු. ඒ සඳහා අද දිනේත් මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් ධර්මදේශනාව තුලින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.